මම ධම්මික මුණසිංහ ලේකම් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ඒ වගේම ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව ජාතික කමිටුව නියෝජනය කරනවා. විශේෂයෙන් අද අපි මේ ලයිව් එක එන්න තීරණය කළේ මේ වෙනකොට 2020 සැප්තැම්බර් 2 මඳවගත්තු අභ්‍යාසලාභී උපාධිධාරීන්ටත් ඒ වගේම 2021 පෙබරවාරි මාසේ මාර්තු මාසේ මඳවාගත්තු අභ්‍යාසලාභී උපාධිධාරීන්ටත් ස්ථිර ලිපි සහ අනුයුක්ත ලිපි ලබා දෙන වෙලාවක්. තවමත් උපාධිධාරීන්ගේ ඩිප්ලෝමාධාරීන් ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැටලු අපි ඔබගෙන් පහුගිය දින කිහිපය පුරාම ලබා ගත්තා. ඒ ලැබෙන ගැටලු ඒ අමාත්‍යාංශ ඒ දෙපාර්තමේන්තුව එක යොමු කරලා යම් ප්‍රතිචාර ගත්ත. නමුත් මේ වෙනකොටත් නොවිසඳුණු ගැටලු ගණනාවක් තියෙනවා. එතකොට ඒක සම්බන්ධයෙන් තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. ඔබට තිබෙන ගැටලු chat එකට දාන්නත් පුළුවන්. අපි පොඩි සාකච්ඡාවක් ගන්න. සමහර ඒවා මගහැරෙන්නත් පුළුවන්. අපි දන්නවා දීර්ඝ කාලීන අරගලයකින් පස්සේ 2020 පෙබරවාරි මාසේ 5 වෙනිදා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කරනවා උපාධිධාරීන් 50000කට රැකියාව දෙන්න. ඊට අදාළ බඳවා ගැනීම කරද්දී අපි දන්නවා මැතිවරණය ආවා. ඒකත් එක්ක తాවකාලිකවත් හිටෙව්වා. නැවත සැප්තැම්බර් මාසේ බඳවා ගැනීම කරා. සැප්තැම්බර් මාසේ බඳවා ගනිද්දී නැවත 10000ක පිරිසක් අප්පාදු කළා. ඒ අවස්ථාවේ ඒකාබද්ධ රැකියාව විරහිත උපාධිධාරී සංගමයේ විදියටත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථාන විදිහට මැදිහත් වීම කරලා 10000ක් රාජ්‍ය සේවයට ඇතුළත් කරන්න අදාළ අනුමැතිය ගත්ත. මේ වෙනකොට 60000කට පත්වීම් දීලා තියෙනවා. ඔබ දන්නවා ඒ 60000න් මේ වෙනකොට රාජ්‍යාංශයේ අභ්‍යාසලාභීන් විදිහට ඉන්නේ සක්‍රියව මේ වෙනකොට ඉන්නේ 51682යි. පත්වීම් ලිපි අරගනික පිරිස ඉන්නවා 58116ක්. එතකොට 6434ක් වගේ විශාල ප්‍රමාණයක් පහුගිය කාලය ඇතුලේ සේවය හැර ගිහිල්ලා තියෙනවා. නමුත් එතකොට මේ කණ්ඩායම ස්ථිර කරන්න තීරණය ගන්නවා අමාත්‍යාංශ පැත්තෙන්. මෙතන තියෙන බරපතල කරුණ තමයි මේ ස්ථිර කිරීමට අදාළ අනුමැතිය ගන්න යන්නෙම 2021 9/13. ඔබට මතකයි අපි දිගටම අරගලය කරා මේ කණ්ඩායම් තුනම 2021 සැප්තැම්බර් 3 දිනට ස්ථිර කරන්න කියලා. අපි ඒවට උද්ඝෝෂණ කරා, විරෝධතා බැනර් රස්සම් කරා, විනෝදතා බැනර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රදර්ශනය කරා. කොහොම හරි ආණ්ඩුවට මේ උපාධිධාරීන් ස්ථිර කරන්න මතක් වුණේ පුහුණු කාලය අවුරුදු දිවුණාට පස්සේ. ඉන්පස්සේ ඔබට මතකයි නැවත මාස 6කින් පුහුණුව දීර්ඝ කරන්න තීරණය කරනවා. කැබිනට් අනුමැතියට තීරණය දානවා. ඒ වෙලාවේ අපි මේක මාධ්‍යවල කතා කරලා දැවැන්ත හඬක් නැගුවා මේකට විරුද්ධව. ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලය අනු කමිටුවක් පත් කරනවා. වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ජනක මණ්ඩාර තෙන්නකෝන්ගෙන් මූලිකත්වයෙන්. ඒකේ කැඳවුම්කරු වෙන්නේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ආලෝක බණ්ඩාර මහත්මයා. ඔවුන් සාකච්ඡා කරමින් තමයි පුහුණුව මාස 6කින් දික් කිරීම මාස 3කට අරගෙන 2021 දෙසැම්බර් 31 දිනට, එතකොට පුහුණුව අවසන් වෙලත් මාස 3ක් වෙනවා සැප්තැම්බර් කණ්ඩායමේ. මේ පැත්තෙන් මේ ක්‍රියාමාර්ග මේ ස්ථිර කරන ක්‍රියාමාර්ග ගන්න යෝජනා කරේ. එතකොට ඒකට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය 2021 12/31 දින දක්වා දීර්ඝ කරන්න අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනවා. ඒකට අනුව 2020 සැප්තැම්බර් මාසේ බඳවාගත්තු කණ්ඩායම 2022 ජනවාරි 3 දිනටත් 2021 පෙබරවාරි මාර්තු බඳවාගත්තු කණ්ඩායම 2022 අප්‍රේල් මාසේ 1 වෙනි දිනටත් ස්ථිර කරන්නත්, ඒ කණ්ඩායම් දෙකෙන් පළවෙනි කණ්ඩායමට ස්ථිර ලිපි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු පළාත් රාජ්‍ය සේවය හරහා ලබා දෙන්නත්, දෙවන කණ්ඩායමට අනුයුක්ත කිරීමේ ලිපි ලබා දෙන්නත් තීරණයක් කරලා තියෙනවා. එතකොට ඒකට අදාළව ගත්තොත් අපි දන්නවා මේ වෙනකොට මේ 51682කින් පළාත් සභා 9ට විශාල ප්‍රමාණයක් අනුයුක්ත කරලා තිබුණා. ඒක ඇතුළේ ගත්තොත් අපි දන්නවා 2021 ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 10 වෙනිදා සීලුම ප්‍රධාන ලේකම්වරුන්ට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විසින්
නිවේදනයක් නිකුත් කරනවා. ඒ නිවේදනයට අනුව පළාත් මට්ටමින් නාම ලේඛන ප්‍රසිද්ධ කිරීම, ඒ වගේම සම්මුඛ පරීක්ෂණ අවශ්‍ය නම් පැවැත්වීම සහ ස්ථිර පත්වීම් ලිපි සහ తాවකාලික පත්වීම් ලිපි ලබා දෙන්න යෝජනා කරනවා අමාත්‍යාංශයේ විසින්. ඊට අදාළව මේ වෙනකොට පළාත් 9ම ස්ථිර පත්වීම් ලිපි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. නමුත් සමහර පළාත්වල සංකේතාත්මක විදියට තමයි මේ පත්වීම් ලිපි ලබා දීම කළේ. අපි දන්න මුලින්ම දකුණු පළාතෙන් පටන් ගත්තු පත්වීම් ලිපි දීමේ ක්‍රියාවලිය දකුණ සමරගමුව මධ්‍යම මයඹ මේ වෙනකොට පළාත් 9ම සම්පූර්ණ වෙලා තියෙනවා. නමුත් සංකේතාත්මකව කියන්නේ පාසල් වල අයට මූලිකව ලැබුණත් තවත් පළාත් රාජ්‍ය සේවයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ට අලුතෙන් ස්ථිර වෙච්ච මෙතෙක් ස්ථිර ලිපි නොලැබිච්ච ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා පළාත් රාජ්‍ය සේවයෙන් නාම ලේඛන ඉදිරිපත් කළ පළවෙනි මොහොතේම විශේෂයෙන් අපි දකුණු පළාතෙන් තමයි නාම ලේඛන එළියට ප්‍රසිද්ධ කළේ. ඒ මොහොතේම ගැටලුවක් ආවා. එතෙක් පළාත් සභා ආයතනවල සහ පළාත් පාසල්වල හිටපු අභ්‍යාසලාභී සහෝදරවරුන්ගේ සහෝදරයන්ගේ නම් ඊට ඇතුළත් නොවීම. ඔබ දන්නවා ඊට පස්සේ සංගම් විදියට මේක අමාත්‍යාංශය දැනුවත් කරා සීලු දෙනාම. ඊට පස්සේ අමාත්‍යාංශය පැත්තෙන් නිවේදනයක් නිකුත් කළා. 2021 දෙසැම්බර් 27 වෙනිදා වෙද්දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එතෙක් පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනයක හෝ පාසලක වැඩ කරපු පුහුණුව ලැබපු අලුතෙන් පළාත් සභාවල නාම ලේඛනවල නම් නැති ඒ සියලු දෙනාගේ නාම ලේඛන ඒ අදාළ පරිදි ෆෝමැට් එකක් තිබුණේ ඒකට යොමු කරන්න කියලා. එතකොට අපි දන්නවා සියලුම ඒ කියන්නේ ඒක සංගම් පැත්තෙන් අපි දැනුවත් කරා, අමාත්‍යාංශය පැත්තෙන් දැනුවත් කරා. අපි දැක්ක ඒ වෙලාවේ උනත් සමහර තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියමිත පරිදි ගිහිල්ලා තිබුණේ නැහැ. අපි අපේ සමාජිකයෝ අපේ ක්‍රියාකාරීන් හරහා මේ සම්බන්ධ පණිවිඩය අපේ ගෲප් වල පේජ් වල යවලා කොහොම හරි මේකට අදාළ මැදිහත් වීම කරා. මෙන්න මේ අවස්ථාවේ තමයි ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර මහත්මයා ප්‍රකාශ කරන්නේ ජාතික පාසල් වල ගැටලුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ යෝජිත ජාතික පාසල් 1000ක් තිබුණට අමාත්‍යාංශය පැත්තෙන් දැනුවත් කර එක තමයි යෝජිත දැනට තියෙන පාසල් 383යි. මේ മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ උමනාවට තමයි මේ යෝජිත ජාතික පාසල් නම් කරලා තියෙන්නේ. නමුත් ඒවා තවමත් අධ්‍යාපන අමාත්‍යාංශය එහෙම නැත්නම් ආණ්ඩුව මේවා නිල විදියට ජාතික පාසල් කරලා නැහැ. ඒ නිසා මේ පාසල් තවමත් අයිති වෙන්නේ පළාත් සභා යටතට. ඒ නිසා දැනට ජාතික පාසල් කියලා යොපු අයගේ නම් ඇතුළත් වෙලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. නමුත් යම්කිසි කෙනෙකුට වෙනසක් කරන්න අවශ්‍ය නම් මේ දෙසැම්බර් 27 වෙන ලේඛනයට ඔවුන් පළාත් සභාවල පුහුණුව ලැබපු විදියට එවන්න කියන කාරණය. මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරා. අපි පසුව දැනගත්ත මේ සම්බන්ධයෙන් සමහර ප්‍රාදේශීය ලේකම්වරු මේකට අවධානය යොමු කරන්න තිබුණේ නැහැ නිසි පරිදි. ඒ වගේම යෝජිත ජාතික පාසල්වල පුහුණුව ලැබපු සහෝදරවරු සහෝදරියෝ මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කරලා තිබුණේ නැහැ. ඒ නිසා අද දවසේ වෙද්දී අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට පහුගිය දවසේ ජාතික පාසල් 383ක නාම ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීමත් සමග තමයි මේ ගැටලුව පැන නගින්නේ වර්ධනය වෙන්නේ. එතකොට ඒ අයට මේ දැන් මතක් කරගෙන යන්නම් යෝජිත ජාතික පාසල් සහෝදර සහෝදරියන් අයිති වෙන්නේ මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයට. එතකොට ජාතික පාසල් 383 ඒ පත්වීම් ලබා දීම මේ වෙනකොට සිද්ධ වෙනවා දින වකවානු අනුව. එතකොට ඒ දිනවලට පැමිණීම අවශ්‍ය නැහැ. විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට ඒ දෙවනුව ඔවුන් බඳවා ගැනීම ස්ථිර කිරීම අදාළ නිවේදනය නිකුත් කරනවා. ඒක සහෝදර සහෝදරියෝ අපි දිගටම දැනුවත් කරා. තවදුරටත් දැනුවත් වෙච්ච නැති කවුරු හරි ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න කියලා දැනුවත් කරන්න කියලා අපි සහෝදරත්වයෙන් ඉල්ලනවා. එතකොට මේ ගැටලුව පැහැදිලි ඇති කියලා අපි හිතනවා. ඒක සම්බන්ධයෙන් නැවත කොළඹ එන්න හෝ නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමසීමක් කරන්න ඕනේ. අපි දිගටම මේ සම්බන්ධයෙන් දැනුවත් කරා. එතකොට මේ සියලු දෙනාව අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තමයි
නම් වෙලා තියෙන්නේ ඔවුන්ට අදාළ දැනුවත් කිරීම නිසි පරිදි ලැබෙනවා. ඒක පළවෙනි කාරණා. ඒ වගේම අපි දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ හෝමගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ ගැටලුවක් මතුවලා තිබුණා. ඒ ගැටලුව මේ වෙනකොට සියලුම සංගම් ඒ වගේ මේ අසාධාරණටපත් වෙච්ච සහෝදර සහෝදරයන් අමාත්‍යාංශ බලධාරීන්ට දැනුවත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අද වෙනකොටත් නිශ්චිත තොරතුරක් ඒ සම්බන්ධයෙන් අරගෙන නැහැ. අපි හෙට දවසේ මේ සම්බන්ධයෙන් නැවත අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට මෙතන ගැටලුවකුත් ආව බස්නාහිර පළාතේ නාම ලේඛනය ඉදිරිපත් කරන අය ඔබ දන්නවා ඒකත් පද්ධතියට ලොග් වෙලා තමයි බලන්න තිබුණේ. අපි දිගින් දිගටම ඉල්ලීම කරා මේ නාම ලේඛන ප්‍රසිද්ධ කරන්න එක සැරේ ප්‍රසිද්ධ කරන්න කියලා අපි කිව්වේ පළාත් 9ෙම. එතකොට අපිට බලා ගන්න ලේසි අපේ නම් තියෙනවද නැද්ද කියලා. එතකොට බස්නාහිර පළාතේ ගත්තොත් ඒ ගැටලුවත් පැන නැගුණා. මොකද පළාත් වලින් වැඩ කරද්දී එක එක පළාත්වල පුරුදු අනුව තමයි වැඩ කරන්නේ. නමුත් අපි ඉල්ලීම් කරේ මේ සියලු මේක එක ක්‍රියාමාර්ගයක් විදියට නාම ලේඛන ප්‍රසිද්ධ කරන්න, ඒ තොරතුරු දැනුවත් කරන්න. මොකද අපි දන්නවා දැන් අන්තර්ජාලය හරහා මේ තොරතුරු දැනුවත් කරාට මේව පාවිච්චි නොකරන ඒ අන්තර්ජාල පහසුකම් නැති සිග්නල් නැති මෙතන තවත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. එතකොට උන්ට දැනුවත් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එහෙම නැත්නම් ඒ කණ්ඩායම් බෙදලා ඒ විධිමත් ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා සමහර සහෝදර සහෝදරියන්ට ඒ ගැටලු ගණනාවක් මතුවලා තිබුණා. ඒ නිසා අපිට මේ අවස්ථාවේ අපිට කියන්න මේ ගැටලුත් එක්කම අපිට කියන්න ඕන දේ තමයි කිසි කෙනෙක් අනිවාර්යෙන් කලබල වෙන්න එපා. 2020 ජනවාරි 2020 සැප්තැම්බර් බදවගත්තු කණ්ඩායම අනිවාර්යෙන් ජනවාරි 3 දිනට ස්ථිර වෙන්න අදාළ වගකීම අපි ගන්නවා වග කියනවා. ඒ වගේම අනිකුත් කණ්ඩායමත් දැනට බය වෙන්න එපා. මැතිවරණයක් ආවත් දැන් අප්‍රේල් 1 ස්ථිර කරනවා කියලා తాවකාලික ලියුමක් ලබා දීලා තියෙනවා. ඒ නිසා කිසිම දෙගිඩියාවක්පත් වෙන්න එපා. අපි දන්න කොහොමත් අමාත්‍යාංශයේ පැත්තෙන් අධ්‍යක්ෂකවරු ඒ වගේම වැඩ කරන සංවර්ධන නිලධාරීන්ලා අභ්‍යාසලාභීලා දිවාරාය නොබල වැඩ කරනවා. එතකොට කොහෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් හරි නැත්නම් මාර්ගගත ක්‍රමයට තොරතුරු ලබා දීමේදී හරි මේ තොරතුරු වල විකෘතිතාවයක් මතුවලා තියෙනවා. ඒ තොරතුරු විකෘතිතාවය නිසාම මේ වෙනකොට ගැටලු ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් පළාත් රාජ්‍ය සේවයට අදාළ ඒ පළාත් 9ට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් ඒ වගේම පුහුණු අභ්‍යාසලාභීන්ගේ සියලු කටයුතු මෙතෙන් සිට සිද්ධ වෙන්නේ ඒ පළාත් සභාව අනුව. දකුණු පළාත, උතුරු මැද, වයඹ, සමරගමුව, නැගෙනහිර, ඌව, උතුරු නැගෙනහිර, මධ්‍යම වයඹ මේ කියන පළාත් සභා 9 ඇතුලේ තමයි ඒ සියලු දෙනාගේම කටයුතු මින් ඉදිරියට වෙන්නේ. ඊට අමතරව තමයි රාජ්‍ය සේවයේ යටතේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව වල ඉන්න සියලු දෙනාගේ කටයුතු අධීක්ෂණය වෙන්නේ ඒකාබද්ධ සේවාංශය රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඒ යටතේ අධීක්ෂණය වෙන ගමන් ඒ අමාත්‍යාංශයෙන් අනුයුක්ත කළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව වලින් තමයි ඉදිරියට ඔබගේ සියලු කටයුතු වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුයුක්ත කරපු අය පත්වීම් ලිපි ලබා දීම ඒ සියලු කටයුතු වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. ඒ වගේම දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ අනුයුක්ත වෙච්ච ඒ අමාත්‍යාංශ. සමෘද්ධි දෙපාර්තමේන්තුවට අනුයුක්ත අය සමෘද්ධි දෙපාර්තමේන්තුවේ. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත අය ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව වලින්. එතකොට දැන් අපි උපාධිධාරීන් පුහුණුවක් ලැබුවා. එතකොට අපි කාටත් යමක් තේරෙනවා. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න වලට නොගිහිල්ලා ඒ තමන් අනියුක්ත අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව පළාත් රාජ්‍ය සේවයේ සියලු ගැටලු ඒ විදිහට තමයි දැන් निराකරණය කරන්න වෙන්නේ. මොකද දැන් අපි දන්නවා මේක අපිට දැන් අපිට ඕනනම් පුළුවන් මේ ඔක්කොම අර්බුදයක් තියෙනවා වරෙල්ල යන්න කොළඹට මේක බේර ගන්න කියලා එහෙම ගිහිල්ලා මේක කරන්න බෑ. මේ වෙනකොට අපි සංගමයක් විදියට මේ අමාත්‍යාංශයේ වෙච්ච ගැටලුවත් අභ්‍යාසලාභීන් අතර වෙච්ච ගැටලුවත් කොහොමද निराකරණය කරගෙන ස්ථිර පත්වීමේ ලිපියක් ලබා දෙන්නේ කොහොමද කියන තැනක තමයි අපි යුනියන් එකක් විදියට මැදිහත් වෙන්නේ. නැතුව අර රවුලපත්තු වෙච්ච වෙලාවේ රවුල ගිනිගත්තු වෙලාවේ සුරුට්ටු පත්තු කරන වගේ න්‍යායකට යන්න බෑ. මොකද අපි කවුරුත් අවුරුද්දක් තිස්සේ පුහුණුව ලැබලා එකට ඉන්න කණ්ඩායමේ වුණත් දැන් අපි දන්න ස්ථිර ලිපි පිරිසකට ලැබෙනවා පිරිසකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිත කලබල කරගන්න එපා.
බය වෙන්න එපා. විවිධ කට්ටිය කියන ඒවට යොමු කරන්න එපා. අපි දන්නවා දැන් යුනියන් උනත් විවිධ දේවල් කියනවා. ඉතින් ඒවට කලබල වෙන්නේ නැතුව අපිට බුද්ධියක් තියෙනවා. අත්දැකීමක් තියෙන ඒවට අනුව කටයුතු කරන්න. ඉතින් ඒකට අදාළව දැන් පහුගිය කාලේ අපි මේ සියලු ගැටලු අපි WhatsApp ක්‍රමයට ගෙන්න ගත්තා. ඒ තොරතුරු අපි අමාත්‍යාංශයට යොමු කරා. අපි දිගින් දිගටම ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක අලෝක බඩල් මහත්මයාත් එක්ක මේක සාකච්ඡා කරමින් නිවේදන නිකුත් කරනවා. මේ වෙනකොට අපි දන්නවා මේ වෙනකොට 2022 ජනවාරි 3 වෙනිදා එක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිවේදනය බලන්න 2022 ජනවාරි 3 එක නිවේදනයක්. ඒ වගේම 2022 ජනවාරි 7 මේ ජනවාරි 7 වෙනිදා තවත් නිවේදනයක් තියෙනවා. ඒ වගේම අන්තිම නිවේදනය ජනවාරි 13. ඒ නිවේදනයේ තියෙනවා සියලු ගැටලු වලට අදාළව Google form එකක් දාලා තියෙනවා. අපි දන්නවා මේ Google form එකේ ගැටලුත් ඇවිල්ලා දැන් වීඩියෝ එකකුත් දීලා තියෙනවා. මේ Google form එක පුරවන්නේ කොහොමද කියලා. ඉතින් එච්චර සංකීර්ණ වෙනවා තියෙන්නේ ඇත්තට. ඒ කියන්නේ අපිට තියෙන ගැටලු පුරවන්න ආපු Google form එකෙත් ගැටලු ගොඩක්. ඒ කියන්නේ ගැටලු විසඳන්නේ වන මේ form එකෙත් ගැටලු ගොඩයි. ඒ නිසා දැන් ඒ Google form එකේ ඒ ගැටලු පුරවන්නේ කොහොමද කියලා වීඩියෝ කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි අමාත්‍යාංශයට දැනුවත් කරා ඒ Google form සංකීර්ණ කරන්න එපා. සිංහලෙන් සහ තමිල් මාධ්‍යයෙන් ඒවා යොමු කරන්න සංකීර්ණ කරන්න නැතුව. දැන් ඒකේ ගැටලු निराකරණය කරන්න වෙලා තියෙනවා අපිට. මූලික ගැටලුත් දැන් අමතක වෙලා තියෙනවා. එතකොට මූලික ගැටලුව තමයි පත්වීම ස්ථිර ලිපියක් ලබා ගැනීම. එතකොට අපි හෙට දවසේ ඔබ දන්නවා මේ වෙනකොටත් අපි ගැටලු ප්‍රමාණයක් දාලා ඒ ගැන සාකච්ඡා කරන්න යනවා කියලා තියෙනවා. එතකොට පළාත් රාජ්‍ය සේවයේ පුහුණුව ලැබපු මේ වෙනකොට ප්‍රධාන ගැටලුව තියෙන හොමගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දාල කණ්ඩායමේ ඇතුළු අනිකුත් සියලු ගැටලු අපි නැවත අමාත්‍යාංශයට යොමු කරනවා. ඒ වගේම ඔබ දන්නවා දැන් පළාත්වල ඉන්ටර්වයුව ගියාට පස්සේ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වුණාට පස්සේ ඒ ඉන්ටර්වයුව බෝඩ් එකේදී අපේ සහෝදර සහෝදරයෝ ඉල්ලීමක් කරලා තියෙනවා කොළඹට යන්න ඕන මෙන්න මේ වගේ තැන් වලට මේ මාරු වෙන්න ඕන කියලා. එතකොට එහෙම ඉල්ලපු අයගේ තොරතුරු ඒ පළාත් සභා වලින් ලියාගෙන ඒ ෆයිල් නැවත රාජ්‍ය සේවා අමාත්‍යාංශයට එවලා තියෙනවා. මේනකොට දකුණු පළාතේ වයිඹ පළාතේ නම් මේව නැවත සක්‍රිය වෙලක් තියෙනවා. ඒ නිසා ඒ සහෝදර සහෝදරයන්ගේ නාම ලේඛන තවම ආවේ නැහැ, පත්වීම් ලිපි ආවේ නැහැ කිව්වට කලබල වෙන්න එපා. නැවත පැහැදිලි කරන්නම් පළාත්වල සම්මුඛ පරීක්ෂණවලදී ඔබ යම් කිසි කෙනෙක් ඉල්ලුවා නම් රාජ්‍ය සේවයට යන්න කැමති, එහෙම නැත්නම් වෙන දිස්ත්‍රික්කයකට වෙන පළාතකට මාරු වෙන්න කැමති කියලා සමහර පළාත් වලින් ඒක සටහන් කරගෙන ඒ ඔයාලගේ පෞද්ගලික ලිපි ගොනු රාජ්‍ය සේවා අමාත්‍යාංශයට එවලා තියෙනවා. විශේෂයෙන් දකුණු පළාත දැනට අපිට තියෙනවා වයිඹ පළාත වගේ. අනිකුත් පළාත් එහෙම කරන්න ඇති. එතකොට දැනට ඒ නාම ලේඛන එතකොට සකස් වෙමින් තියෙන කොට රාජ්‍ය සේවයේ ඒ අදාළ මාරු වීම හෝ ඒ අදාළ තත්වයන් ඒක දෙවෙනි වටයක් තියෙයි. ඒත් බය වෙන්න එපා. ජනවාරි 3 දිනට ස්ථිර ලිපිය ලැබෙනවා. එතකොට ජේෂ්ඨත්වයටපත් වෙන්න ගැටලු හරි වැටුප්වල ප්‍රමාදයන් යම් වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන් ගත්තොත් ඊට අදාළ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒවට අදාළ මැදිහත් වීමක් නිරන්තරයෙන් කරන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙනවා. එතකොට දැන් අර මේ ඊට පස්සේ තියෙන ගැටලුව තමයි දැන් මේ වෙනකොට මිස්කෝ පද්ධතියේ නම පෙන්නනවා. නමුත් අපි කතා කරාට පස්සේ අමාත්‍යාංශයේ නාම ලේඛනයේ අපේ නම නැහැ. මේ වෙනකොට දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නාම ලේඛනය ඊයේ දවසේ හෝ ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මිස්කෝ පද්ධතියේ අපි අමාත්‍යාංශයට කියලා පෙන්නනවා. නමුත් නාම ලේඛනයේ නැහැ. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ. එතකොට අපිට තොරතුරු ලැබෙන තවත් අමාත්‍යාංශ තියෙනවා. එතකොට මිස්කෝ පද්ධතියේ තියෙනවා අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ පෙන්නන්නේ නැහැ. සමහර ඒවා අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ තියෙනවා මිස්කෝ පද්ධතියේ නැහැ. එතකොට මේ ගැටලු වලටත් අපි හෙට දවසේ නිශ්චිත විසඳුමක් අමාත්‍යාංශයේ පැත්තෙන් ලබා දෙනවා. මේ මිස්කෝ පද්ධතියේ නම තියෙනවා අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ නම නැහැ වගේම දැන් ජාතික පාසල් 383 දී ඒ ජාතික පාසල් වල නම පෙන්නන නමුත් අමාත්‍යාංශයට වැඩ බාර ගන්න ගියාට පස්සේ
අමාත්‍යාංශයෙන් ඒ තොරතුරු එවල නැහැ කියලා එහෙම කණ්ඩායමක් නැවත හරවලා එවලා තියෙනවා. ඉතින් ඒ නම් නැති වෙන්න සමහර හේතු තමයි හැඳුනුම්පත් අංකයේ හරි නමේ හරි තියෙන දෝෂ. අපි ඒව ගිහිල්ලා කතා කරලා බැලුවට පස්සේ සහෝදර සහෝදරයන්ගෙන් කුමක් හෝ ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ ගැටලු සමහර ඒවා දැනුවත් කරලත් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් යෝජිත ඒ කියන්නේ ජාතික පාසල් 383 නම තියෙන සහෝදරයෙක් යනවා පත්වීම් ලිපිය ගන්න. එතකොට පත්වීම් ලිපිය ගන්න ගියාට පස්සේ එයාගේ නම තියෙන්න ඕන. නමුත් නම නැහැ. ඊට පස්සේ අමාත්‍යාංශයට කතා කරාට පස්සේ එයාගේ හැඳුනුම්පතේ හෝ නමේ හෝ ගැටලුවක්. නමුත් ඒ සහෝදරයාත් මීට මාස ගණනාවකට පෙර අමාත්‍යාංශයට ගිහිල්ලා ඒ තොරතුරු ලබා දීලා තියෙනවා. හැබැයි ඒ තොරතුරු ලබා දුන්නට මොනවා හරි හේතුවක් නිසා ඒවා निराකරණය වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඇත්තට රස්ටි ආදු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රෙග්නන්ට් වෙච්ච සහෝදර සහෝදරියෝ අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහිල්ලා තියෙනවා යෝජිත ජාතික පාසල් අය. ඉතින් ඒ අය නැවත හරවලා ඉවලා තියෙනවා. ඔබට හරි පැහැදිලි අපි දන්නවා දැන් අපිට මේ ඉන්න 51000ම දැනුවත් කරන්න ක්‍රමයක් නැහැ. අපිට තියෙනවා 2020 රැකියාලාභී උපාධිධාරී සංගමේ පේජ් එක. ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව ගෲප් එක. ඊට පස්සේ අපි පළාත් 9ට ටෙලිග්‍රෑම් ගෲප් හදලා තියෙනවා. අමාත්‍යාංශ වලටත් අපිට පුළුවන් විදියට ටෙලිග්‍රෑම් ගෲප් හදලා තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශයේ පැත්තෙත් දිස්ත්‍රික්ක 24ට අදාළ ටෙලිග්‍රෑම් ගෲප් හදලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒවට උත්තර දෙන්න නම් කවුරුවත් දෙන්නේ නැහැ. නමුත් අපි හදපු ගෲප් වල අපිට පුළුවන් වෙලාවට ඔබ දන්නවා දැන් අපි යුනියන් එකක් විදියට මේ සියල්ල කරන්නේ මෙතන මේ ස්වේච්ඡා ක්‍රියාකාරීත්වයක්. නැතුව වෙනයම් බැඳීමකට නෙවෙයි. වෙනයම් කොන්ත්‍රාත් එකක් නෙවෙයි. දැන් අපි දන්නවා දැන් අපි ඒකාබද්ධ රැකියාව විරහිත උපාධිධාරී සංගමයේ ෆයිට් කරලා රැකියාව ගත්තා. එතකොට අපි වගකීමක් විදියට අපි මැදිහත් වෙනවා මේ කණ්ඩායම් ස්ථිර කිරීමට. ඊට පස්සේ අපි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථාන යුනියන් එක තියෙනවා නිල විදියට ගනුදෙනු කරන්න. මොකද අමාත්‍යාංශයත් එක්ක ආණ්ඩුවත් එක්ක නිල විදියට ගනුදෙනු කරන්න නිල ව්‍යුහයක් තියෙනවා. ඒ නිසා තමයි අපි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ තියෙනවා වෘත්තීය සමිතිය සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තුත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 331ම විහිදුණු ජාලයක් එක්ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 25ත් එක්ක සම්බන්ධීකරණයක් තියෙනවා. එතකොට ඒවා තියෙන අඩු වැඩි වශයෙන් දැන් දිස්ත්‍රික් වල සම්බන්ධීකරණයක් තියෙනවා. අපේ ජාතික මෙහෙයුම් කමිටුව නියෝජනය කරන සහෝදරයෙක් දිස්ත්‍රික් ඉන්නවා. එතකොට ඒ දිස්ත්‍රික්කේ ඒ මෙහෙයුම් කමිටුවට දිස්ත්‍රික්කේ ප්‍රාලේටික නියෝජනයක් වෙනවා. නමුත් අපි දන්නවා සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිරිස විසිරීලා ඉන්නේ. සමහරු එමෝච් කාර්යාලවල, සමහරු සමෘද්ධි බැංකුවල, සමහරු පාසල්වල. එතකොට මේ විසිරීමක් තියෙන නිසා සමහර ගැටලු අපිට එන්න ප්‍රමාද වෙනවා. සමහර ගැටලු එන්නේ තමන්ගේ ප්‍රශ්නේ ආවට පස්සේ. එතෙක් ප්‍රශ්නයක් Tamanට තේරෙන්නේ නැහැ. හැබැයි Tamanගේ නමට Tamanට ප්‍රශ්න ආපු ගමන් තමයි මේකට දැන් කවුද මේකට කියන්න ඕන කවුද මේකට මොකද්ද කරන්න කියලා උඩමියුම් බලන්න. ඒ නිසා අපි සහෝදරත්වයෙන් ඉල්ලනවා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ විදියට ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුවට දිස්ත්‍රික් 25ම නියෝජනය වෙන පළාත් 9ම නියෝජනය වෙන දිස්ත්‍රික් ක්‍රියාකාරීන් ඉන්නවා. අපි ඒවා නිරන්තරයෙන් දැනුවත් කරලා තියෙනවා. සිංහල තමිල් මුස්ලිම් සියලු දෙනාම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපිට තොරතුරු එවන්න කියලා අපි WhatsApp නම්බර් දෙකක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක සටහන් කරන්නම්. සිංහල භාෂාවෙන් සිංහල මාධ්‍යයෙන් ඔබට තියෙන සියලු ගැටලු විධිමත්ව නම, දුරකථන අංකය, වර්තමාන සේවා ස්ථානය, ඒ වගේම ගැටලුව ඒ විධිමත්ව තනි ගැටලුවක් නම් තනිවත්, එහෙම නැත්නම් තමන්ගේ පාසලේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොදු ගැටලුවක් නම් පොදුවෙත් මෙන්න මේ අංක වලට යොමු කරන්න. 0.774යි 566යි 566යි 799. ඒ වගේම තමිල් මාධ්‍යයෙන් කවුරු හරි ඉන්නවා නම් අපිට ගැටලු යොමු කරන්න 0.775යි 155යි 431. නැවත සටහන් කරන්නම් අපි ඔබට තියෙන ගැටලු පෞද්ගලික ගැටලුවක් නම් ඒ තොරතුරු යොමු කරන්න තනිව. එහෙම නැතුව තමන්ගේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ පළාත් සභාවේ පාසලේ පොදු ගැටලුවක් නම් ඒ සියලුම නාම ලේඛන එකක් විදියට යොමු කරන්න. මොකද අපි මේ සියලු ලේඛන විධිමත්ව අමාත්‍යාංශයට බාර දෙන නිසා. නැවත කියනවා සිංහල මාධ්‍යයෙන් එවන සියලු තොරතුරු 0.774යි 566යි 799 අංකයටත්, තමිල් මාධ්‍යයෙන් තොරතුරු 0.775යි 155යි 431
අංකයට යොමු කරා. එතකොට අපි හෙට දවසේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයටත් යන්න සූදානම්. ඒ වගේම ඔබගේ යම් ගැටලු මතුවෙන දැන් අධිකරණ අමාත්‍යාංශය, ඒ වගේම දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නම් ගැටලුව, ඒ වගේම අපි දන්න බස්නාහිර පළාතේ තවමත් පළාත් සභා ලේඛනවල නම් නැති ගැටලු ප්‍රමාණයක් මතුවෙච්ච තවමත් ගැටලු තියෙනවා. ඒ වගේම මේ සියලු ගැටලු හෙට දවසේ අපිට ලැබිච්ච තොරතුරු සමග යොමු කරනවා. තොරතුරු ලබා දුන්නේ නැති කවුරුවත් ඉන්නවා නම් ඒත් කලබල වෙන්න එපා. අපි මේ ගැටලුව විසඳන්න කියන්නේ පොදුවේ. එහෙම නැතුව අපේ කණ්ඩායමකට හෝ අපේ පිරිසකට නෙවෙයි මේ තියෙන ගැටලුව විසඳලා අපි කැමැති අභිමානවත් රාජ්‍ය සේවයට ඔබ සියලු දෙනා පිළිගන්න. ඉතින් අපි දන්නවා රාජ්‍ය සේවයේ තියෙන ගැටලු දන්නවා, දුර්වලතා තියෙනවා. දැන් ඔබ දන්නවා අපිට අපි නම් කරපු අමාත්‍යාංශවල දෙපාර්තමේන්තු දුරකථන ආන්සර් කරන්නේ නැහැ. අපිට ගැටලුවක් කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි ඔබ කිසි දෙයකට ගැටලුවකටපත් වෙන්න එපා, කලබලයකටපත් වෙන්න එපා. ඔබට පුළුවන් මොහොතේ අපි දුරකථන ඇමතුම් වලට ආන්සර් කරනවා. එහෙම නැත්නම් අපි කෙටි පණිවිඩයක් හෝ ලබා දෙනවා අපේ ක්‍රියාකාරීන්. අපේ ක්‍රියාකාරීන් කියන්නේ ඔබ දන්නවා මේ රාජකාරී කරන ගමන් ඔබ දන්නවා මේ වෙනකොටත් ස්ථිර පත්වීම් ලැබපු අපේ ක්‍රියාකාරීන් ඉන්නවා. උන්ට විවිධ වැඩමුළු තියෙනවා, විවිධ පුහුණු වීම් තියෙනවා. එතකොට අර පුහුණු කාලයට වඩා සංකීර්ණ වෙලා තියෙන නිසා ඔබේ ගැටලු වලට ශනික පුලිතුරු ලබා දීමේ හැකියාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි නැවත කෙටියෙන් මතක් කරොත් අපි හෙට දවසේ රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට යනවා. ඒකෙදී නම් නැති ගැටලුව, ඒ වගේම මිස්කෝ පද්ධතියේ නම තියෙන අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල නම නැති අයගේ ගැටලුව, අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල නම තියෙන මිස්කෝ පද්ධතියේ නම නැති අයගේ ගැටලුව, ඒ වගේම මෙන්න මේ සියලු ගැටලු වලට නිසි විසඳුම මොකද්ද අමාත්‍යාංශ පැත්තෙන් අපි දන්න එකපාරට මේවට උත්තර ලැබෙන්නේ නැහැ. මොකද ක්‍රියාවලියක් යන ගමන් ඉන්නේ. ඒක කොහොමද निराකරණය වෙන්නේ කියලා අමාත්‍යාංශ පැත්තේ නිශ්චිත තොරතුරක් අපි අරන් දෙනවා. අපිට කියන්න තියෙන පළවෙනි දේ තමයි ජනවාරි 3ට ස්ථිර වෙන ඉන්න කණ්ඩායම කිසිදු දෙගිඩියාවකටපත් වෙන්න එපා. වුන් ස්ථිර කිරීමට අපි වගකීම ගන්නවා, වග වෙනවා. ඒ නිසා සුදුසුකම් සපුරපු ඒ අදාළ කොන්දේසි සහිත සියලු දෙනාම ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ගැටලුවක් වෙන්නේ නැහැ. යම් ප්‍රමාද වෙනවා කියලා අපිට දැනට තේරෙනවා. දැන් අපිත් මේ ඔබ දන්නවා ඔබට බලන් ඉන්නත් අපහසු දැන් මේ නාම ලේඛනවල ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට යම්කිසි බයක් තියෙනවා මේකට දැන් අපේ නම තියේද, අපේ නම නැති වෙයිද? එකක්. ඒ වගේම තමයි අපි ඔබගෙන් සියලු දෙනාගෙන් සහෝදරත්වයෙන් ඉල්ලනවා ඔබ යම් තොරතුරක් දන්නව නම් ඒක ගෲප් වල දමන්න. අපිම දමන්න ඕනේ නැහැ. උදාහරණයක් ගත්තොත් පත්වීම් ලිපි බාර ගන්න ආපු දවසේ මෙන්න මෙහෙමයි වුනේ. ගිනියන්න ඕනේව මේවා. එතකොට මෙන්න මේවා තමයි ගැටලු. මෙන්න මේවා තමයි ගේන්න ඕන. මෙන්න මේ වෙලාවට තමයි එන්න ඕන. එතෙන්ට ඇවිල්ලා මෙන්න මෙහෙම තමයි හැසිරෙන්න ඕන. එතකොට මෙන්න මෙතන මෙයා තමයි හමු වෙන්න ඕන. ඒවා ඔයාලගේ ගෲප් වල දමන්න. අපිට දැනගන්න තියෙන දෙයක් තමයි එහෙම තොරතුරු කියන්නේ නැහැ. ඒකට චෝදනා කරන්න බෑ. මොකද ඒකට ඩේටා ප්‍රශ්න තියෙන්න පුළුවන්, සිග්නල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කාටවත් චෝදනා කරන්නේ නැහැ. නමුත් අපි පුළුවන් අය දැන් අපි ටෙලිග්‍රෑම් ගෲප් අමාත්‍යාංශ මට්ටමින්, පළාත් මට්ටමින්, විවිධ දිස්ත්‍රික් මට්ටමින් හදලා තියෙනවා. ඒවට පුළුවන් හැමෝම අපි අර සාමූහික ටීම් වර්ක් එකක් විදියට වැඩ කරමු. ඒකට ධම්මිකయ్య පණිවිඩ දෙන්න ඕන කියලා එකකුත් නැහැ. තන්නේ හාඳුරෝ පණිවිඩ දෙන්න ඕන කියලා එකකුත් නැහැ. අපි කවුරුත් ඒක බෙදාගමු. සත්‍ය තොරතුරු දෙන්න. අර සමහර යුනියන් වගේ ආවට ගියාට මම්මුලා කරන අපි තමයි හොඳටම කරේ වගේ ඒවා කියන්න යන්න එපා. මොකද මේ වෙලාවේ දැන් අපි දන්නවා අපි මේ කවුරුත් දැන් හොඳටම කළා තියෙන්නේ. හොඳටම කළා තියෙනවා. නමුත් කාටවත් තාම විසඳුමක් හරියට නැහැ. ඉතින් මේ මැනුවල් ක්‍රමයට දුන්නා නම් මෙලහකට දැන් මොකද අපි දන්නවා රාජ්‍ය සේවයේ 2004 42000ක් ගත්තා, 2012 52000ක් ගත්තා. ඒතකොට මේ වෙලාවේ ගත්තොත් මේ 51000න් 30000ක් විතර පළාත් රාජ්‍ය සේව වලට ගිහිල්ලා පළාත් 9ට. එතකොට රාජ්‍ය සේවය 20000ක් විතර ඉන්නේ. එතකොට සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් කරපු වැරදි තියෙනවා. දැන් උදාහරණයක් ගන්න අපි ගියා පහුගිය දවස්වල දැන් අපි තන්නේ හාඳුරු අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැනුවත් කරන්න ඇවිදිනවා. අපි ගියා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඉතින් එතන සහෝදරු හිටියා. මේ ප්‍රාදේශීය ලේකම්තුමිය අපිට එතන සාකච්ඡා කරන්න දුන්නේ නැහැ. ඔබ දන්නවා සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල
යුනියන් වලට සාකච්ඡා කරන්න ඒ අදාළ සම්ප්‍රදායක් හැදිලා නැහැ. ඒවට පරණ හිටපු ඔය අවුරුදු 20ක් වගේ හිටපු පරිණතයි කියන යුනියන් ඒ ඔෆිස් වල ඒවයි කවදාවත් රැස්වීමක් අරගෙනවත් තමන්ගේ සමාජිකය දැනුවත් කරලවත් නැහැ. ඒ නිසා සමහර ප්‍රාදේශීය ලේකම්වරු හිතන් ඉන්නවා මේ තමන්ගේ ඔෆිස් එකක් කියලා. සමහර පරිපාලන නිලධාරීන් හිතන් ඉන්නවා මේ කාර්යාලය මගේ කියලා. එහෙම එකක් නැහැ. අපි නිල වෘත්තීය සමිතියක් අපේ සමාජිකයෝ දැනුවත් කරන්න අපිට වෛතියක් තියෙනවා. ඒ නිසා අපි පළවෙනි මොහොතේ තමයි ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරන්නේ පරිපාලන නිලධාරීන් දැනුවත් කරන්නේ. ඒ නිසා අපි දන්නවා ගාල්ලේ බෝපේ පොද්දල ගියා පරිපාලන නිලධාරීතුමිය ඇවිල්ලා අපිට රැස්වීම ගන්න දුන්නේ නැහැ. නමුත් අපි ඒවලේ අපේ සහෝදර සහෝදරියෝ පත්වීම් ලිපි ගන්න ගියපු නිසා අපි ඒකට එකඟ වෙලා නමුත් අපි අපේ ගැටලුව කියලා ආවා. අපි කිව්වා එහෙම ඔබතුමියට ඒක නවත්තන්න බෑ. අපිට අවශ්‍ය නම් අපි ගන්නවා කියලා. ඒ වගේම තමයි තිහෙගොඩ ප්‍රාදේශීය ලේකම්තුමිය එපා කිව්වත් අපිට එතන ඇවිල්ලා ප්‍රශ්න කිව්වා. එතන ප්‍රශ්නේ තමයි අඩුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නවත්ත ගන්න ඕන අවම පිරිසවත් නවත්තගෙන නැතුව ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සියලු දෙනා බැහැර ලේඛනයට දමලා අමාත්‍යාංශයට යවනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බැහැර ලේඛනයට යවලා හිටපු කට්ටිය ඔක්කොම යවුවට පස්සේ අමාත්‍යාංශය හිතනවා දැන් අමාත්‍යාංශයට දිවස් නැහනේ. එතකොට අමාත්‍යාංශය හිතනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතුරු ටික තියාගෙන තමයි මේ බැහැර ලේඛනයට එවලා තියෙන්නේ කියලා. අමාත්‍යාංශය මොකද කරන්නේ? බැහැර ලේඛනයක් එවපු නිසා ගෙඩි පිටින් දානවා පළාත් සභාවට. එතකොට රාජ්‍ය සේවයේ අවුරුද්දක් හිටපු පුහුණුව ලැබූ සහෝදර සහෝදරියෝ පළාත් සභා ආයතනයකට යනවා. එතකොට මේ ගැටලුව විසඳන්න කියලා අපි ගියාට පස්සේ ඉතින් අපේ අභ්‍යාසලාභී සහෝදර සහෝදරියන්ටත් තියෙන චෝදනාව තමයි ඔවුන් අපි දැනගෙනත් මට හිතෙන්නේ එතන නිශ්චිතව මැදිහත් වීමක් වුණා. අපි දැන් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතන ගැටලුවක් ආවා. මොකද දැන් මේ ප්‍රාදේශීය ලේකම්වරු කැමතිනේ අපි එනවට. මොකද අපි ආවට පස්සේ මේ ඇත්ත ගැටලුව කියනවා. ප්‍රාදේශීය ලේකම් කරපු වැරද්ද ඒව කරපු වැරද්ද අපි කතා කරනවා. ඉතින් සමහර ප්‍රාදේශීය ලේකම්වරු කැමතිනේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඇවිල්ලා රැස්වීම ගන්නවට. ඒ විතරක් නෙමෙයි පරණ යුනියන් ඔය හම්පඩ සාම්ප්‍රදායික පොරටෝක් දෙන යුනියන් කාර්යයොත් කැමතිනේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එනවට. මොකද අපි ඔක්කොම කියනවා. අපි ඔක්කොම දැනුවත් කරනවා. ගන්න තීන්දුව తీරන ඔක්කොම දැනුවත් කරනවා. මේ වෙනකොට සංවර්ධනධාරීන්ට ස්ථිරයට සුදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රාජකාරී ලයිස්තු ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවද? සුදේශ කටයුතු අමාත්‍යාංශයේ යටතේ අනුයුක්ත කාර්යාලවල ඉන්න අයට ආපු රාජකාරී ලයිස්තුව ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය ලේකම්වරු දෙන්නේ නැහැ. ඉතින් මේක පුදුම රටක්. සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් නිකුත් කරපු රාජකාරී ලයිස්තුව මීට සති කිහිපයකට කලින් තවමත් ප්‍රාදේශීය ලේකම්වල කාර්යාලවලට ඇවිල්ලා නැහැ කියලා ඔබ පිළිගන්නවද? ඉතින් මේ රාජ්‍ය සේවය අපි ඇත්තට යුනියන් එක හැදුවෙත් ඒ පැත්තෙන් අපි කැමති නැහැ අයිස් ගහන රාජ්‍ය සේවයකට අපි කැමති නැහැ. අපි දන්නවා අපිට යම්කිසි කාර්යයක් තියෙනවා කරන්න. ඒ කාර්යය රාජකාරී ලයිස්තුවෙන් දැන් අපි රාජකාරී ලයිස්තුවක් ඉල්ලනවා. ඒ වගේම සේවා ව්‍යවස්ථාවක් ඉල්ලනවා. මේ රටේ උපාධිධාරීන්ට සංවර්ධනධාරීන්ට තමයි සියලුම කෙනෙහිලිකම් කුඩම්මගේ සැලකිලි ලැබෙන්නේ. ඒකාබද්ධ සේවය යටතේ ආයතන ප්‍රදානිය කියන හැම වැඩක්ම කරන්න කිව්වට පස්සේ අපිට හැම වැඩක්ම කරන්න සිද්ධ වෙනවා. ගබඩාවල් මුර කරන්න, ගේට්ටු වරින්න වහන්න. ඒ නිසා මේක පොරටෝක් දෙන සංගම් වලට මේක අදාළ නැහැ. අපි දන්නවා අභ්‍යාසලාභීන් වෙනුවෙන් පෙනී සිටිය නේද? මූලිකව අසංක රූපසිංහල පෙනී සිටියා. දමිත්ල පෙනී සිටියා. දැන් ඒ කට්ටිය කෝ? එයයි මුලදී කිව්ව පොරටෝක් කෝ? ඒ කට්ටිය අමාත්‍යවරුත් එක්ක සෙල්ෆි ගහලා ගත්තු කෝ සාකච්ඡාවල ප්‍රතිඵල? ඒ සාකච්ඡාවල ප්‍රතිඵලද සැප්තැම්බර් කණ්ඩායම මාස 4කට පස්සේ ජනවාරි ස්ථිර කරන්නේ. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලද ඒ පෙබරවාරි කණ්ඩායමවත් ඒ දිනේට ස්ථිර නොකර අප්‍රේල් මාසයේ ස්ථිර කරන්නේ. ඒ කට්ටියගේ පොරටෝක් කෝ? ඒ කට්ටිය කෝ ගුරුපත් වීම ලබා දෙනවා කියපුවා? ඒ කට්ටිය එකඟ වුණාද අවුරුදු 3කට පස්සේ විභාගයක් තියන්න? ඒ කට්ටිය එකඟ වුණාද අවුරුදු 35 සීමාව කොන්දේසියට කැමති වුණාද? දැන් විශ්‍රාම යන වයස 65ක් කරලා තියෙන වෙලාවකත් 35 කිරීමේ සීමාවක් දමලා තියෙන්නේ. කවුද ඒකට දැන් අපි දන්නවා මුල් කාලේ ගිනියපු මතයක් තමයි මේ ධම්මික මුනිසිංහලා තන්නේ ආනන්ද හාමුදුරුවෝලා මේ ගුරුපත් වීම දෙනවට විරුද්ධයි කියලා. හැබැයි දැන් කවුද අධ්‍යාපන අමාත්‍යාංශය ගාව ගිහිල්ලා කෑ ගහන්නේ? දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ මේ වෙනකොට වයස් සීමාව ඉහළ දමන්න, ඒ වගේම මේ බඳවා ගැනීම කඩිනම් කරන්න. අපි දන්නවා 22000ක්
මේ වෙනකොට ගුරුවරු නැහැ ඉස්කෝලවල. අපේ දරුවන්ට උගන්වන්න ගුරුවරු නැහැ. අපිට තියෙන්නේ අපිට පත්වීම් ගන්න පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. අපිට තියෙන ප්‍රශ්නේ දැන් පාසල්වල ගුරුවරු 22000ක් නැතුව තමයි මේ අධ්‍යයන කටයුතු කරන්නේ. ඒ 22000ක කටයුතු තමයි පහුගිය කාලේ අවුරුද්දක් තිස්සේ අභ්‍යාසලාභීන් විදියට පන්ති බාරගෙන විෂය බාරගෙන කරේ. එතකොට මේ ඇයි දැන් 45 කෙනාට 36 37 කෙනාට පාසල් වලට යන්න බැරි? ඇයි මේ අමාත්‍යාංශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කමාඳින්නේ ඇයි? ඇමති කමාඳින්නේ ඇයි? මේ ගුරු සංගම් වලට මේක සැකයක් හිතන්න දීලා තියන්නේ ඇයි? ඇයි කියලා අපි ප්‍රශ්න කරනවා. ඒ නිසා ඔබ කවුරුත් කලබල වෙන්න එපා මේක මොකද මේක දැන් අපි ෆයිට් කරලා ගත්ත රැකියාවක් කියලා මතක කරන්නත් එපා. ආණ්ඩුව මේක කැමැත්තෙන් දීපු එකක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ අපිට ආදරයට දීපු එකක් නෙවෙයි. මේ ස්ථිර කරන්නේ ජේ.ජේ. රත්නසිරි මහත්තයාගේ හිත වුණු වෙලා නෙවෙයි. නොකර ඉන්න බෑ. ඒ නිසා කරනවා. එතකොට අපි දන්නවනේ මේ නොකර ඉන්න බැරි නිසා කරපු එකෙන් තමයි 6434ක් සේවය හැර ගිහිල්ලා තියෙන්නේ. අපි දන්න බඳවගත්තු වෙලාවේ ප්‍රසූත නිවාඩු තිබුණේ දින 42යි. ඒකට අපි තමයි කෑ ගහලා ඒක වෙන කාටවත් මේකේ ක්‍රෙඩිට් එක ගන්න බෑ. වැඩ කරන දින 84ක් ගත්තේ අපි. ඒක අපි අභිමානයෙන් කියන්නේ. ඒක කාටවත් ඇවිල්ලා ඇඟිලි ගහන්න දෙන්න බෑ. ඔය කියන පතරංග තියෙන යුනියන් තමයි 2013 මේ යෝජනාව අමාත්‍ය මණ්ඩල තීරණය 42කට ගද්දි කටපුක වහන් හිටියේ. ඒ නිසා මේක වෙනස් කරන්න වෙන්නේ මැදිහත් වීමෙන්. එහෙම නැතුව මේක ගින්දර ගොඩක් මේක අවුලලා මේක වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි හෙට දවසේ මේක විසඳෙන්නෙත් නැහැ. අපි හැමෝම පළාත් සභා මට්ටමින් ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවත් මේ සංවිධානය වෙන්න ඕන. මේ සංවිධානය කිව්වට පස්සේ බය වෙන්න එපා. පැය 24ම ඇවිල්ලා දියව් කියලා උද්ඝෝෂණ කරන එක නෙවෙයි. ඒ සංවිධානය වීමේ විසින් තමයි අපිට යම් ටීම් එකක් හැදෙන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් අපි හදපු ගෲප් වල අපි දන්නවා. අපි හදපු ගෲප් වල ඒක සියල්ල සම්පූර්ණ නැහැ. ඒවැ ඇතුලේ ගැටළු සාකච්ඡා කරනවා. ඒ වගේම කියන්න කනගාටුයි සමහර කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. පත්වීම් ලිපි අරගෙන ඇවිල්ලා ඒක කොට්ටයට මෙට්ටයට දාගෙන ඉන්න එපා. ඒකේ පණිවිඩයක් දෙන්න. මෙන්න මේ වෙලාවට යන්න. අපි අදටත් කියන්නේ ගර්භණී කට්ටිය, කිරිදෙන මව්වරු අපහසු කට්ටිය යන්න එපා. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපි දැක්කනේ. එක එක ඇමතිවරුන්ගේ අත්වලින් ඇමතිවරුන්ගේ ඩ්‍රයිවර්ලගේ අත්වලින් තමයි පත්වීම් ලිපි ලබා දුන්නේ. අපි දැක්කනේ. අපි ඒ සමහර තැන්වල ඔක්කොටම එන්න කියලා 20කට වගේ තමයි දුන්නේ. මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ අභ්‍යාසලාභයෙන් සල්ලි එකතු කරලා බෙර ගහලා පත්වීම් දුන්නේ කවුද ඒවට ලකුණු දාගන්නේ? ඒවට ලකුණු යන්නේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ එන ඇමතියගේ. ඒ മന്ത്രിයගේ. ඇයි අපි එක එකාට ලකුණු දෙන්නේ? අපි හරියට නම් ඒ පත්වීම් වර්ධනය කරන්න ඕන. අවුරුද්දකුත් මාස 4ක් ගිහිල්ලා රස්තියාදු කරලා මේ දෙන පත්වීම් උත්සව තියලා දෙන්න ඕන කමක් නැහැ. ඒක මහ ජනතාවගේ අතින් දෙන්න ඕන හරියට නම් යුනියන් ඇවිල්ලා දෙන්න ඕන. ඔය ඇමතිවරු മന്ത്രിවරු ඇවිල්ලා දෙන්න නෙමෙයි ඕන. එතකොට ඒ නිසා ඒවට එදාට පත්වීම් ලිපි නොගිය කියලා පත්වීම වල කැන්සල් වෙන්නේ නැහැ. මේක හිතන්න එපා මේක මහා බ්‍රහ්මයා ඇවිල්ලා නැත්තම් මේක දෙවි කෙනෙක් ඇවිල්ලා මේක කරන එකක් නෙවෙයි. මේක මිනිස්සු කරන්නේ මිනිස්සු මැදිහත් වෙන්නේ. ඒ නිසා විධිමත් ක්‍රමයක් ඔයාගේ නම් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ගැටලු ටික නැවත මේ වීඩියෝ එක අපි නැවත පේජ් වල දමනවා. නැවත මොනවද ඉඳලා බලලා ඒ ගැටලුවට මැදිහත් වෙන්න. අපි දැන් දන්නවා දැන් ජාතික පාසල් වල ගැටලුව තමයි ලොකුවට දැන් මෙතන ප්‍රශ්නේ මතුවලා තියෙන යෝජිත ජාතික පාසල් වල අය. අපි මේ දෙසැම්බර් මාසෙ ඉඳලා මේ ගැටලුව කියන්නේ. නමුත් ඒ ගැටලුව එන මොහොතේ තමයි යා මැදිහත් වෙන්නේ. ඔන්න හෙට පත්වීම ගන්න යන්න බලාගෙන තමයි මේ ගැටලුව අහන්නේ. නිසා මේ ගෲප් වල විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ජාතික පාසල අනුයුක්ත යෝජිත සහ දැනට ඉන්න අයගේ ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවා. අපි නැවත ඒ සියලු ගෲප් වල ලින්ක් ඔබට ලබා දෙන්නම්. ඒ නිසා ඔබගේ සියලු ගැටලු වෙන දේ බලාගෙන ඉන්නවා කියලා කියන්නේ නැතුව ඔබ වෙන දේ බලාගෙන ඉන්න අතරේ අපිට දැනුවත් කරන්න. ඔබ දන්නවා දැන් අපි සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ඒ වගේම කම්කරු වර්ගල මධ්‍යස්ථානය අපි මේ වෙනකොටත් මූලික වැටුප 15000කින් වැඩි කරන්න ඒ වගේම රාජකාරී ලයිස්තුවක් උසස් වින් ක්‍රමවේදයක් සහිත සේවා ව්‍යවස්ථාවක් සංවර්ධන නිලධාරීන්ට ලබා දෙන්න. ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් ලබා දෙන්න. ඒ වගේම 2016 පස්සේ කප්පාදු කළ විශ්‍රාම වැටුප ලබා දෙන්න කියලා අපි පෙබරවාරි 1 වෙනිදා ඉඳලා දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාමාර්ග ප්‍රමාණයකට රට ඇතුළේ යනවා. එතකොට ඒකේ ක්‍රියාමාර්ග ගනිමින් තමයි ඉන්නේ. ඒ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න අතර තමයි ඔබගේ ස්ථිර කිරීමේ කටයුතු ඒ වගේම ගැටලු සියල්ල බලන්නේ. එසා අපි දන්නවා මේ වෙනකොටත්
ඔබ සියලු දෙනාට රුපියල් 5000ක දීමනාවක් ලැබෙනවා. අපි ඔබ දන්නවා දෙසැම්බර් මාසේ 29 ඒ වගේම අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ රට පුරා විරෝධතා නැගුවා. ඉල්ලීම් 4ක් මුල් කරගෙන වැටුප් වැඩි කිරීම ඇතුළු ඒ වගේම එක් දින වැඩ වර්ධනයක් අපි කැඳෙව්වා. ඒක සාර්ථකයි. අපි මේ වැඩ වර්ධනයේට ක්‍රියාමාර්ග වලට ඔබ කැඳෙව්වේ නැහැ. නමුත් අද ඔබට මේ ප්‍රතිලාභ ලැබෙනවා. ඔබට රුපියල් 5000 ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා කවුරුත් හිතන්න එපා මේක රිදී බන්දේසි වල තියලා දෙනවා කියලා. අපි දන්නවා මෙතන ඉන්න බහුතරයක් හිතන් ඉන්නවා මේ සියල්ල වෙන්නේ ඔටෝ නැත්තම් මේ සියල්ල වෙන්නේ දෙවියන් විසින්. මේ සියල්ල වෙන්නේ කර්ම විසින්. ඉතින් අපි දන්නවා මේ කර්ම දෙවියෝ කවුරුවත් නැහැ. අපි දන්නවා කතරගම දෙවියන්ගේ දේවාලේ රන්තැටියකුත් පහුගිය දවස්වල හොරහට අරන් ගියා. ඊට පස්සේ කපුවටට යන්න උනේ පොලිසියට. ඒ සමේ සියල්ල වෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයක් ඇතුලේ. මිනිස් ක්‍රියාකාරීත්වය ඇතුලේ. ඔයාලගේ පත්වීම් ලිපි දෙන ක්‍රියාවලිය වෙන්නේ මිනිස් ක්‍රියාකාරීත්වයක් ඇතුලේ. ඉතින් ඒකේ ගැටලුවක් අඩුපාඩුවක් වෙලා කියලා අපි කවුරුත් පිළිගන්නවා. එතකොට මේ ගැටලුව පිළිගනිද්දී අපි තවදුරටත් අමාත්‍යාංශයට අපි මේ මොකද්ද කරදර කරන්නේ නැහැ. නමුත් අපි අමාත්‍යාංශයට යෝජනා කරනවා යම් කිසි විධිමත්ව මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි අපි දිගටම කරේ. ඒකේ පැත්තෙන් තියෙනවා. ඒ නිසා සියලු දෙනා දිගටම අවධානයෙන් අනවශ්‍ය ප්‍රශ්න යොමු කරන්නේ නැතුව අවශ්‍ය දෙයට විතරක් යොමු කරන්න. මොකද දැන් Google Form එකේ ගැටලුව ගොඩක් අහනවා. ඒකේ නිශ්චිතව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා රංජිත් ප්‍රාන්දුවේ එතන ඒ IT සෙන්ටර් එකකින් සහ ඒ කබල් සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඒ කරුණු විතරක් පුරවන්න. මොකද දැන් නිස්කෝ පද්ධතිය නම තියේ නම් එහෙම නැත්නම් පළාත්වල ඉන්ටර්ව් ගියා නම් පත්වීම් ලිපි ප්‍රමාදයි ඒක පුරවන්න එපා කරුණා කරලා. ඇත්තට නමක් ගමක් නැති විශාල තව පිරිසක් ඉන්නවා මේක බලාගෙන. එතකොට Google Form එක දැම්මේ ඒ අයට. එතකොට Google Form එකේ අනවශ්‍ය තොරතුරු පිරුණාට පස්සේ එතකොට තව ප්‍රමාද වෙන්නේ ඇත්ත ප්‍රශ්නේ තියෙන අයගේ ගැටලු. ඔබ හිතන්නකෝ දැන් ස්ථාන මාරුව වෙන්න දැන් ඉන්නවනේ ගොඩක් පිරිසක්. ඇයි ආණ්ඩුව මේක අමාත්‍යාංශ නිවේදනය කරන්නේ නැත්තේ? නිවේදනය කරාට පස්සේ අපි දන්නවා උණක් තියෙන කෙනයි හෙම්බිරිස්සාවක් තියෙන කෙනයි අල්ලපු වැටේ ඔෆිස් එකක් ඉල්ලලා මේ කවුරුත් මාරුවෙන් ඉල්ලනවා. ඉතින් එහෙම මාරුවීම් දෙන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. ඊට පස්සේ වෙන්නේ විවාහ වෙලා නැත්තම් විවිධ අත්‍යවශ්‍ය හේතු නිසා විවාහ වෙන්න බලාපොරොත්තුෙන් හරි විවාහ වෙලා ඉන්න හරි ඒ සියලු දෙනාම ඒ සියලු දෙනාටවත් මාරුවීම් ක්‍රියාවලියක් හදන්නේ නැහැ. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා. අපි දැනගත් Google Form එකක් දාලා තියෙනවා යුනියන් එක විදියට. ඒ තොරතුරු අරගෙන අපි අමාත්‍යාංශයට විධිමත්ව ලබා දෙනවා. අමාත්‍යාංශයටත් ඒ වගේම පළාත් සභාවලටත්. ඔබ දන්නවා දැන් අමාත්‍යාංශය වැඩ කරන්නේ අමාත්‍යාංශයට අදාළ සංවර්ධන නිලධාරීන් අභ්‍යාසලාභීන් වෙනුවෙන් පළාත් රාජ්‍ය සේවයේ පළාත් වලින්. ඒ වගේම තව ගැටලුවක් තියෙනවා අපි දන්නවා දැන් අප්‍රේල් මාසයේ ස්ථිර වෙන්න ඉන්න 2021 පෙබරවාරි මාර්තු ගත්තු කණ්ඩායමට తాවකාලික අනුයුක්තයක් දෙන්න. ඒ සමහරුන්ට ඒ අමාත්‍යාංශ වලට එන්න කියලා තියෙන්නේ කොළඹට. දැන් අපි දන්නවා ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රත්නපුරේ එක අමාත්‍යාංශයක් තියෙනවා. ඒ මොනවද අපි ගත්තොත් අර තල් ඔය ගොඩක් දැන් අමාත්‍යාංශ නම් කරානේ ආණ්ඩුව මේ ඇමතිවරු තෙල් පොල් රබල් හරි කිතුල් වගේ. ඒතකොට ඒ අයට කොළඹ අමාත්‍යාංශයට එන්න කියලා තියෙනවා. එතකොට සමහරු ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රිලීස් කරලා. දැන් රුපියල් 20000යි දීමනාව. එතකොට ඒ අය රත්නපුරේ ඉඳලා දැන් කොළඹ එන්න ඕනද? එතකොට ඔන්න ඔය ගැටලුව තියෙනවා. එතකොට ඒක ඉන්නේ 2021 පෙබරවාරි මාර්තු කණ්ඩායම අප්‍රේල් ස්ථිරින් අපි යෝජනාවක් කරනවා ඒ අයට ස්ථිර වෙනතුරු ඒ අදාළ පුහුණුව ලැබපු තැන්වලම තියන්න කියලා යෝජනාවක් අපි හෙට දවසේ කරනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා ඉතින් අපි කැමැත්තක් නැහැ අප්‍රේල් මාසයේ ස්ථිර කරනවට අපි අපේ යෝජනාව තිබුණේ සැප්තැම්බර් මාසේ 3ට මේ කණ්ඩායම තුනම ස්ථිර කරන්න. ඊට පස්සේ අපි උත්සාහ කරා ජනවාරි 3ට හරි මේ කණ්ඩායම එකක් විදිහට ස්ථිර කරගන්න කියලා. ඉතින් අමාත්‍යාංශ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් වගේම ඔබගේ පැත්තෙත් යම් ඒකට මැදිහත් වීමේ අඩුපාඩුකම් තිබුණා. ඒ නිසා තමයි දැන් අකමැත්තෙන් හෝ අපිට මේ තීරණ වලට එන බෙන්න වෙලා තියෙන. නමුත් අපි මේ අහිමි කරන සේවා කාලයන් පිළිබඳ අපි ඉදිරියට ඒව දිනා ගන්න මැදිහත් වෙනවා. ඒ වගේම අපි පුහුණුව අවසන් නැති අප්‍රේල් පළවෙනිදට ස්ථිර වෙන්න ඕන අභ්‍යාසලාභී සහෝදර සහෝදරියන්ටත් රුපියල් 5000 මාසික දීමනාව දෙන්න ඕන කියලා ඔබ දන්නවා මුලින්ම යෝජනා කළා. වර්තමාන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් මේ 5000ක දීමනාව දෙනවා කිව්ව පළවෙනි මොහොතේම අපි මුදල් අමාත්‍යාංශයට ලිව්වා රාජ්‍ය සේවා පළාත් සභාව පළාත් පණ අමාත්‍යාංශය දැනුවත් කරා මේ රුපියල් 5000 දීමනාව මේ අභ්‍යාසලාභී උපාධානයට ලබා දෙන්න කියලා. එතකොට අපිට හෙට දවසේ ඒක නිශ්චිතව දැනගන්න පුළුවන්. අපේ
ප්‍රබල ඉල්ලීමක් තමයි. මොකද ස්ථිරායට 5000 දෙනවා වගේම මේ 20000න් සියල්ල කරන සහෝදරන් අපි දන්නවා බස් ගාස්තු වැඩි වෙලා. හාල් කිලෝ එකක් 170යි 180යි. ඒ වගේම කිරි පිටි පැකට් එකක් ගණන් ගිහිල්ලා. ඒ කියන්නේ අපි කන හාල් ඇටේ ඉඳලා උඩට සියල්ල වැඩි වෙලා තියෙන. තෙල් ඉන්ධන මිල කියලා ගිහිල්ලා තියෙන. අපිට දන්නවා අපි බයික් එකෙන් එන්නේ නැත්තම් පොදු ප්‍රවාහනය. ඒ සමේ 20000න් තව දුරටත් ඉන්න බෑ. අනිවාර්යයෙන් මේ වැඩි කරපු 5000 අභ්‍යාසලාභීන්ට දෙන්න ඕන. ඉතින් ඔන්න ඔය ගැටලු තමයි තියෙන්නේ. අපි නැවත ඉදිරිපත් කරන්නම් අපේ WhatsApp අංකය. මේවට කෝල් කරන්න එපා. ගැටලු පොදු ගැටලු ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවෙන් කරුණා කරලා එක ලිපියකට ඉදිරිපත් කරන්න. මොකද දැන් අපිට ලිපි හදා ඉන්න වෙලාවක් නැහැ. හෙට දවසේ අපි මේව අරන් යන්න ඕන. අපිට සිංහල මාධ්‍යයෙන් තියෙන මෙන්න මේ අංකයට යොමු කරන්න 0.774යි 566යි 799. තමිල් මාධ්‍ය වලින් 0.775 155යි 431. අපේ ගෲප් එක තියෙනවා ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව FB ගෲප් එක. ඒ වගේම අපේ පේජ් එක තියෙනවා 2020 රැකියාලාභී උපාධිධාරී එකමුතුව. එතකොට ඊට අමතරව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථාන joint development officers center page එක group එක තියෙනවා. එතකොට මේ සියලු දේටම සම්බන්ධ වෙලා ඔබගේ ගැටලු යොමු කරන්න. ඒ නිසා කෙනෙක් හිතන්න එපා අපි මේ යුනියන් එක මැදිහත් වෙන්නේ අපේ ගොඩ වැඩි කරගන්න, එහෙම නැත්නම් සමාජිකත්වය වැඩි කරගන්න කියලා. අපි ඒවට අදාළ වැඩ කටයුතු කරනවා. අපි ඔබගෙන් ඉල්ලනවා හෙට දවසේ සංවර්ධන නිලධාරීන් ලෙස මේ රාජ්‍ය සේවයට එන සියලු දෙනා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ අපේ යටතේ සංවිධානය වෙන්න, සමාජිකත්වය ලබා ගන්න. ඊට අදාළ අපි ඔබ ගාවට එනවා සියලු තොරතුරු අරගන්න. ඒ නිසා බලහත්කාරයෙන් කරන ක්‍රියාවලියක් නෙවෙයි. ඔබට කැමති නම් හෙට දවසේ ඔබේ සියලු ගැටලු වෙනුවෙන් මැදිහත් වෙන්න, निराකරණය කරන්න. ඔබගෙන් ඊළඟ පරම්පරාවට අපි මේ ගැටලු විසඳ ගන්න මැදිහත් වෙන ක්‍රමවේදයක් සකස් කරන්න කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔබ දන්නවා මේ වෙනකොටත් 2019 12:31ට පත්වීම් නොලබපු 465ක නාම ලේඛනයක් තියෙනවා. ඔබගේ නංගිල මලිල ඔබගේ සමකාලීනව ඒ ඇතුළේ ඉන්නේ. ඒකට ඒකාබද්ධ රැකියාවේදී උපාධිධාරී සංගමයේ මැදි විදිහට තන්නේ හාඳුරුව මැදිහත් වෙනවා. ඒ වගේම ඔබ දන්නවා 2020-21 රැකියාවේදී උපාධිධාරීන්ට රැකියාව නැතුව ඉන්නවා. වුන් වෙනුවෙන් රැකියාව දෙන්න කියලා අපි මේ පුරපාඩු 6434න් පුරවන්න කියලා අපි අරගලයක් යනවා. ඊට අමතරව අපි ඔබ දන්නවා මේ වෙනකොට රටේ මතුවලා තියෙන ප්‍රශ්න වෙනුවෙන් අපි මැදිහත් වෙනවා. අපි අවධාරණය කරන්න ඕන එකක් තියෙනවා. අපි විවිධ ශේෂ්ත්‍රවල සටන් කළාට ඔබ දන්නවා අපි එක වෙලාවක ගොවියොත් එක්ක සටන ඉන්නවා. තව වෙලාවක පෞද්ගලිකංශයේ වැඩ කරන ජනතාව එක්ක සටන ඉන්නවා. තව වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශය ගාව ඉන්නවා. තව වෙලාවක අභ්‍යාසලාභී ප්‍රශ්න වෙනුවෙන් ඉන්නවා. ඒ අපි වැඩ කරන්නේ එකට. ඔබ දන්නවා ඒකාබද්ධ රැකියාවේදී උපාධිධාරී සංගමය, රැකියාවේදී උපාධිධාරී වෙනුවෙන් ඉන්නවා. ඒ වගේම ඒකාබද්ධ ගුරු සේවා සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපනය ලබන ඒ ගුරුවරුන්ගේ ගැටළු වෙනුවෙන් පහුගිය කල සටනටත් ඉන්නවා. ඒ නිසා අපි ගුරු සංගමය ලෙස මැදිහත් වෙනවා. ඒ වගේම ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව විදියට මේ ඔබත් එක්ක මැදිහත් වෙනවා. ඒ වගේම ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය අපි ගැටළු වෙනුවෙන් මාරුවීම් සම්බන්ධ ඔබගේ උසස් වීම් ගැටළු ඒ සියල්ල වෙනුවෙන් අපි මැදිහත් වෙනවා නිල විදියට. ඒ වගේම මේ සියල්ල සම්බන්ධීකරණය වෙනවා කම්කරු අරගල මධ්‍යස්ථානය. එතකොට දිස්ත්‍රික්ක 22ක අපි සම්බන්ධීකරණ කටයුතු කරනවා වවුනියා විසිට මාතර දක්වා ඒ පළාත් 9ම. ඒ නිසා මොනියම් හෝ ගැටලුවක් આવොත් උත්තර තියෙනවා, උත්තර නැති ගැටලු නැහැ. ඒ නිසා මැදිහත් වෙන්න. ඒවා ගොඩ දෙනෙක් අහලා තිබුණා දැන් වැටුප් සම්බන්ධ ගැටලුව. අපි දන්නවා වැටුප් ගත්තට පස්සේ දැන් දෙසැම්බර් මාසයේ දීමනාව ලැබෙන්න ඕන ජනවාරි. හැබැයි සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දෙසැම්බර් මාසයේ වැටුප දෙසැම්බර් මාසෙම ලබා දීලා තිබුණා. එතකොට ජනවාරි මාසයේ ලැබෙන්න ඕන වැටුප් ඒවා දීමනා නිසි පරිදි ලැබෙනවා. ඒ වගේම සමහර අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල දැන් අපි දන්නවා 25 දැන් ගුරුවරුන්ට නම් 20 වැටුප් දෙන්නේ. එතකොට අනිත් අයට වැටුප් දෙද්දී යම් ප්‍රමාද වීමක් වෙනවා. එතකොට ස්ථිර වීමත් එක්ක යම් වැටුප් වල යම් ප්‍රමාදයක් ආවොත් කලබල වෙන්න එපා. හිඟ වැටුප් හිඟ දීමනත් එක්ක ඒ සියල්ල ලැබෙනවා. එතකොට යම් ප්‍රමාදයක් එයි. නමුත් අපි දන්නවා මේ ප්‍රමාදයට අපි කැමති නැහැ. නමුත් ඒ යම් ප්‍රමාදවල අපි දැන් මේ තියෙන යථාර්ථය ඇතුලේ පිළිගන්න ඕන. අපි ඒකට ගිහිල්ලා උද්ඝෝෂණ දියව් කියන්න බෑ. අපි දන්නවා මේකේ තත්වයක් තියෙනවා. ඒ නිසා අපිට ඕනේ ඉස්සෙල්ලා මේ කවුරුත් කලබල නොකර රාජ්‍ය සේවා අමාත්‍යාංශයත් පළාත් කටයුත්ත විධිමත් කරගන්න එක. මොකද එතන වැඩ කරන්නේ ඇත්තට අපේම සහෝදරවරු. සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන් ඒ සියලු දෙනාම අපේම සහෝදර සේවකයෝ. ඒ නිසා අපි ඔවුන් එක්ක සුහදව තමයි කටයුතු කරන්න ඕන. ඔබ දන්නෝ දැන් රාජ්‍ය සේවා අමාත්‍යාංශයට ගියා නම් එතන දිවාරය වැඩ. ආලෝක බණ්ඩාර මහත්තයාගේ ඉඳලා මනෝජ් මහත්තයාගේ ඉඳලා ලහිරු මහත්තයාගේ ඉඳලා විරාජ් මහත්තයාගේ ඉඳලා රෑ 11 12 වෙනකම් වැඩ.
අපි ඔවුන්ට දොස් කියන්නේ නැහැ. අපි නමුත් දොස් නොකියුවට අපි දන්නවා මෙතන යම් ගැටලුවක් මතුවලා තියෙනවා. ඉතින් ඒ ගැටලුව විසඳ ගන්න නම් අපි ඔක්කොම එක පවුලක කණ්ඩායමක් විදියට වාද වේද නැතුව ඒ තමන් වැඩ කරන තැන එක ටීම් එකක් විදියට අපි මෙදිහත් වෙමු. අපි දන්න මොන ටීම් එකක් හැදුවත් මොන කණ්ඩායමක් හැදුවත් මේවයි ඇතුලේ ආත්මාර්ථකාමී වෙනත් දේශපාලන අදහස් තියෙන මේවා කඩාකප්පල් කරන අලයෝ අපතයෝ බොග්ගු කියන මේ මිනිස්සු ඉන්නවා. ඒස අපි ඒවා අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා ඒවට කලබල වෙන්නත් එපා. නමුත් අපි දන්න ඔබත් එක්ක වැඩ කරන හැමතැනම සාමූහිකත්වය විශ්වාස කරන සාමූහික අරගලය විශ්වාස කරන අපි ගැන විශ්වාස කරන මිනිස්සු ටිකක් ඉන්නවා. ඉතින් මේ මිනිස්සුත් එක්ක අපි වැඩ කරනවා. අපිට අනිකුත් කතන්දර ටෝක් වලින් අපිට වැඩක් නැහැ. අපිට ඕන අපිට අදාළ ප්‍රශ්න විසඳලා මෙන්න මේ ගැටලු විසඳන්න. මොකද ගැටලු විසඳුවට පස්සේ තමයි ඇත්තට අපිට අනිකුත් ප්‍රශ්න කතා කරන්න තියෙන්නේ. ඒ වගේම අපි යෝජනාවක් කරා ඔබට තවවත් පුළුවන් අපි දන්නෝ කණ්ඩායමක් විදිහට ප්‍රාලේ මට්ටමින් බ්ලඩ් ඩොනේෂන් කරන්න කියලා අපේ ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම O level semi අපි දන්න උසස් පෙළ සම්මන්ත්‍රණ කරන්න පුළුවන් අපිට හැකියාව තියෙනවා. ඒවා කරන්න අපි දැන් වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරලා තියෙන 2022 මේ අවුරුද්දේ කොරෝනා තත්ත්වයට පහව ගියාට පස්සේ අපි මේ තියෙන තත්ත්වය යටා තත්ත්වයටපත් වුණාට පස්සේ දිස්ත්‍රික් මට්ටමින් කලා උළෙලක් සාහිත්‍ය උළෙලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් සාහිත්‍ය උළෙලක් ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ක්‍රීඩා උළෙලක් මේවට අපි ප්‍රාදේශීය ලේකම් ගිනලා 15 නිලධාරිය දක්වා සම්බන්ධ කරන්න අපි යෝජනා කරලා තියෙනවා. ඒ නිසා ඔබගේ තියෙන හැකියාවන් ඔබගේ තියෙන දක්ෂතා එළියට අරගෙන මේ රාජ්‍ය සේවය ඇතුලේ සාම්ප්‍රදායික රාජ්‍ය සේවකයෙක් නොවන අර ජනතාව දොස් කියන රාජ්‍ය සේවකයෙක් නොවි අර නාඩගම්කාරයෝ වගේ ඒ තේල් නාට්‍ය වලට කරන විවේචන වලට අපි ප්‍රැක්ටිකලි ක්‍රියාවෙන් අපි ඒවට වැඩ කරන ගම් ඇතුලේ පුස්තකාල වැඩසටහන් මිත්‍යාවට එරෙහි වැඩසටහන් ඒ සියල්ල කරමින් කොහොමද ගමේ ජනතාවත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ කියලා මෙන්න මේ ක්‍රියාමාර්ග වලට ඔබගේ සම්බන්ධතාවය ලබා ගන්න තමයි අපි වැඩ කරන්නේ. ඒ නිසා ඔබට තියෙන ප්‍රශ්න ගැටලු අපි මේ සාකච්ඡාවේදීත් ඔබ කමෙන්ට් කරනවා. නමුත් අපිට එකක් බලන්න පහසුකම් නැහැ. අපි අවම පහසුකම් යටතේ තමයි මේ ලයිව් එක දෙන්නේ. ඒ නිසා මේ ගැටලු නැවත අපි බලලා නැවත මේ ගැටලු වලට අදාළ අපි නැවත මේ ගෲප් වල දාන්න. ඊට පස්සේ ස්ථානය හෝ අමාත්‍යාංශය මාරු කරගන්න අවස්ථාව සලසා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ ඉල්ලීම ගොඩක් දෙනෙක්ගේ තියෙනවා. ඒ නිසා අපි ඒ ඉල්ලීම හෙට දවසෙත් කරනවා. මොකද මේක එක සැරේ මේක වෙන්නේ නැහැ අනිවාර්යෙන්. ඔබ දන්නවා අපි දැනගන්න ඕන අනික් කාරණය තමයි පුරප්පාඩු හද තමයි දෙන්නේ. පුරප්පාඩු පිරিলা තියෙන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් අපි නිහතමානී වෙන්න ඕන. යම් කිසි තැනක වැඩ බාරගෙන අපිට පහසු වෙන්නත් ඕන. යම් ඉල්ලීම් කරද්දී අපි දන්නවා අපි ඒ ඉල්ලීම් අපිට සාධාරණයි. අපිට කියන්න බෑ ඉල්ලීම් කරන්න එපා කියලා. නමුත් ඉල්ලීම් කරද්දී මේ සියල්ල සලකා බලලා ඉල්ලීම් කරමු. ඒ නිසා අපි දන්නවා මේ ස්ථිර කරන ක්‍රියාවලිය ඇතුලේ తాවකාලික නවත්තලා තියෙන අපි දන්නවා මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි දන්නවා මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. උපාධියට අදාළ තැන්වල පුහුණුව ලැබලා දැන් වෙන තැන්වලට අනියුක්ත කරපු අයත් ඉන්නවා. කුසිකර්ම උපාධියක් තියෙන අය පුරා විද්‍යාවයකට දාලා තියෙනවා. එහෙම නැත්නම් ඉඩම් අමාත්‍යාංශයට දාලා තියෙනවා. ඉතින් එහෙම පටලැවිලි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් තිස්සේ පුහුණුව අවම දැන් අපි දන්නවා උපාධියට සුදුසුකමක් නැහැ. නමුත් පහුගිය කාලය ඇතුලේ අපි උපාධියට යම් තරමක් හෝ තියෙන විෂයක් අදාළ සේවා ස්ථානවල පුහුණුව ලැබපුවා ඉන්නවා. දැන් දැන් අලුත් ලිස්ට් වල ඒවත් පටලැවිලි තියෙනවා. ඒ නිසා අපි ඒවත් निराකරණය කරනවා. ඒවත් යම් මොහොතක ගන්න පුළුවන්. ඒ වගේම ඔබ කලබල වෙන්න එපා. අපි දන්නවා 22000ක් ගුරු සේවයට බඳව ගන්නවා කඩිනමින්. ඉතින් ඒකට අදාළ 22000 පත් වුණාට පස්සෙත් මෙතන යම් අවස්ථාවක් තියෙනවා අපිට සේවා ස්ථාන හෝ එහෙම නැත්නම් දිස්ත්‍රික් අතර යම් මාරු වීමක් කරගන්න. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා අපිව දාලා ඉන්නේ මහවැලි කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය කියලා අමාත්‍යාංශය. ඒකේ ඔෆිස් එකක යන්න අපි කිලෝමීටර් 100ක් වඩා යන්න ඕන. ගොඩක් ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඒකට යන්න. එතකොට ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්නේ නැවත අපිට ඉදිරිපත් කරන්න. බොහෝ විට ඔබ කලබල වෙන්න එපා. කොළඹ අමාත්‍යාංශයක් නම් කරාට ඔබ වැඩ බාර ගන්න විතරයි අමාත්‍යාංශයට එවන්නේ. ඔබ අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන ප්‍රාදේශීය කාර්යාලයකට යොමු කරනවා. ඒක අවධානය කරගන්න. ගොඩක් දෙනෙක් බය වෙලා ඉන්නේ මේ
කොළඹ ඇවිල්ලා වැඩ බාර ගන්න කිව්වට පස්සේ කොළඹම නවත්ත ගන්නේ නැහැ. එතකොට කොළඹ නවත්ත ගත්තත් අභියාචනා කරමින් ඒ අදාළ මොකද මේ ඔයාලා බය වෙන්න එපා මේ 51000න් කොළඹත් ඉන්නව පිරිසක් 2018 හරි 19 හරි වගේ තත්වයක් නෙමෙයි දැන් තියෙන්නේ. මොකද 2019 14000ක් හිටියේ. එතකොට ඒ කට්ටිය අනුයුක්ත කරද්දී ඒ කට්ටිය ස්ථිර කරන්නේ ඒ තැන් වලට යවන්න ඕන. නමුත් මේ කණ්ඩායමේ ගත්තොත් 51000ක් පළාත් සභාවලත් ඉන්නව පිරිසක්. ඒ වගේ මධ්‍යම රජයේ 20000ක් විතර ඉන්නවා. එතකොට ඒ තැන් වල කොළඹ ගත්තත් දැන් වෙනද වගේ පුරප්පාඩු පිරීලා නැහැ. ඒ කොළඹ ඉන්න අයගෙනුත් පුරවන්න පුළුවන්. ඉතින් අපි දන්නවා කලුතර කොළඹට කිට්ටුව කලුතර අය ගන්නවා. ගම්පහ දිස්ත්‍රික්කේ කොළඹට කිට්ටුව අය ගන්නවා. එතකොට කොළඹට මාරු වෙන්න අය ඉන්නවා. ඒ අය ගන්නවා. ඒ නිසා මේ අපි දන්නවා ඉතින් දැන්ටත් කොළඹ දිස්ත්‍රික්කේ වැඩ කරන බහුතරයක් කුරුණෑගල ගාල්ල මාතර ඉඳලා තමයි එන්නේ. ඉතින් ඒක ගැටලුවක් විදියට අපි දකිනවා. ඔබ දකින්න නැති කැබිනට් මේ අයවැය ඉදිරිපත් කරද්දිත් මුදල් නැමැති වර්තමාන මුදල් අමාත්‍යවරයාත් කිව්වා හිටපු මුදල් නැමැති මේ මහින්ද රාජපක්ෂත් කිව්වා සේවය ස්ථිර කරද්දී සේවය ලබා දෙද්දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පදිංචි තැන්වල දෙනවා කියලා. ඉතින් ඒ ඉල්ලීම අපි කරනවා දිගටම. ඒ නිසා අපි දන්නවා දැන් දැන් කොළඹ වැඩ කරන ගොඩක් අය හොයලා බලන්න කොළඹ දිස්ත්‍රික්කයේ අය නෙවෙයි. පැය 8ක වැඩ කරන්න පැය 6ක් කෝච්චිවල උදේ පැය 3යි හවස පැය 3යි. ඒ පිරිසට උනත් කොළඹට යන්න අවස්ථාව ඒ කොළඹින් තමන්ගේ ගම් රටවල් වලට යන්න අවශ්‍යතාවය තියෙනවා. එතකොට මේ රාජ්‍ය සේවය අපි කවුරුත් අපි මහජනමතයේ තියෙන්නේ මේක පිනට වැඩ කරන තැනක් මේක අයිස් ගහන තැනක් කියලා. අපි අනිවාර්යෙන් ඒක වෙනස් කරන්න ඕන. HND අයව ටීචින් ගන්නවද පොදුවේ ඉන්න ඒ කියන්නේ ඩිප්ලෝමා ධාරීන්ටත් උපාධිධාරීන්ටත් තමයි මේ ගැසට් කරන්නේ. ඒ නිසා උසස් ඒ ඩිප්ලෝමා ධාරීන්ට තියෙන විෂයන් වලටත් ඉල්ලුම් කරන්න පුළුවන්. ඔය දැන් විස්කෝ පද්ධතියේ ලොග් වෙන්න බැරි නම් අනිවාර්යෙන් තොරතුරු අප්ඩේට් වෙලා නැහැ. එතකොට ඒක ටික කාලයක් බලන් ඉන්න අපි මේ මැදිහත් වීමක් දැන් හෙට දවසේ ඒවා ඉන්න තැනම ස්ථිර නොවි වෙනම ස්ථානයක් ඉල්ලන්න බැරිද කියලා තියෙනවා. ඒවා ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන්න දැන් අපි එක තැනක පුහුණුව ලැබුවා නම් උදාහරණයක් කුසකර්ම අමාත්‍යාංශ පුහුණුව ලැබුණා නම් එතනින් ඔබ ගන්න කැමතියි කියලා ඔබ අවශ්‍යයි කියලා ලියුමක් අරගෙන අපි දන්නවා එහෙම ලියුම් දෙන්න එපා කියලා තියෙන්නේ පොදු දැනුවත් කිරීම. නමුත් සමහර ආයතන වලින් ගන්න පුළුවන් නම් එතනින් ගිහිලා තමන් ඉන්න තැනට දෙන්න යම් සාධනීය කාර්මික කෙනෙක් හිටියොත් ඒවා වෙනස් කරන්න පුළුවන්. නමුත් අපි මේ තියෙන තත්ත්වය ඇතුලේ අපිට ඒක 100ක් කොහොම වේද කියලා කියන්න බෑ. නමුත් මේ මැදිහත් වීම කරන ආයතන බලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරු අතිරේක ලේකම්වරු ඉන්නවා. පළාත් සේවයෙන් මධ්‍යම රාජ්‍ය සේවයට එන්න බැරිද කියලා අහලා තියෙනවා. එතකොට ඒකටත් පහුගිය මාසයේ පහුගිය සතිවල චක්‍ර ලේඛයක් ඉදිරිපත් වුණා 3/2021 කියලා. එතකොට ඒ චක්‍ර ලේඛය බලන්න පළාත් රාජ්‍ය සේවයේ ඉන්නකොට මධ්‍යම ඒ කියන්නේ පළාත් රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙකුට රාජ්‍ය සේවයට එන්න තියෙන අවස්ථාව ඒ චක්‍ර ලේඛයෙන් තහවුරු කරලා තියෙනවා. ටීචින් සිලෙක්ට් වුණ නැත්නම් පාසල් වල DO නම් ඉන්නේ බෑ. මෙහෙමයි දැන් අපි මුලින් කිව්වා වගේ දැන් తాවකාලිකව තමයි වල පාසල් වල තියලා තියෙන්නේ. එතකොට ගුරුපත් වීම දෙද්දී පාසල් වල හිටියේ නැති ඔක්කොම 2020 කොටමයි දුම්පත් කැඳවනවා. අපි ඔය දැන් පාසල් වල අපි දන්නවා දැන් පුහුණු කාලේ යම් විෂයක් උගන්වන්න දුන්නා. විෂය බාරව හිටියා මම අපි හිතන්නේ දැන් සමහර පාසල් වල සංවර්ධන නිලධාරී තනතුරට අනියුක්ත කරපු නිසා සමහර විදුහල්පතිවරු උගන්වන්න දෙන එකක් නැහැ. එතකොට මේ විදුහල්පතිවරුත් එක්ක හරි ගුරුවරුත් එක්ක ගැටුම් වලට යන්න එපා. අපි දන්නවා අනධ්‍යන කාර්ය මණ්ඩලයට අත්සන් කරන පොතේ තමයි අත්සන් කරන් දෙන්නේ. නමුත් අපි දන්නවා පාසලක හෝ විශ්වවිද්‍යාලයක උනත් උගන්වන්නේ නැති උගන්වන අය අධ්‍යයන උගන්වන්නේ නැති අනිත් සියලු දෙනා අනධ්‍යන. ඒ නිසා අනධ්‍යන කියන්නේ මේ ගේට්ටු මුර කරන මිදුලතු ගාන අය විතරක් නෙවෙයි. ඒ නිසා මේ ලිපි කාර්යාල වැඩ කරන අයත් අනධ්‍යන. ඒ නිසා විදුහල්පතිවරුත් එක්ක ගැටුම් වලට නොගිහින් මේ විදුහල්පතිත් එක්ක ගැටුම් වලට නොගිහින් ඒ වගේම ගුරුවරුත් එක්ක ගැටුම් වලට නොගිහින් ඒ වගේම ඔබ ඉන්න ආයතනවල ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීන් එක්ක හරි කළමනාකරන සේවාවෙන් ගැටුම් වලට නොගිහින් මොකද අපි ඔක්කොම ඒ ආශ්‍රිත නිලධාරීන් අපේ සහෝදර නිලධාරීන් රාජ්‍ය සේවයට ඇතුළත් වුණාම අපි ඔක්කොම එක පවුලක්. ඒ නිසා අපි ඉන්න ඕන ඔක්කොම එකා වගේ. ඒ නිසා ඒවට ගැටලු තියෙන ඒවා ඇතුළේ බේර ගන්න එපා. විදුහල්පතිවරු එක්ක ගුරුවරු එක්ක අනධ්‍යන කාර්ය මණ්ඩල එක්ක ඒ ගැටලු බේර ගන්න යන්න එපා. ඔබට ගැටලුවක් આવොත් අපිට කියන්න. අපි කලාපෙත් එක්ක කතා කරලා ඒක බේරන්න.
කලාප කාර්යාලය තමයි ඔබලා ආයතනයේ වැටුප් ගෙවන්නේ කලාප කාර්යාලය. අපි දන්නවා කලාප කාර්යාලය කියන්නේ ඒවා යක්කු වගේ ටිකක් තමයි ඉන්නේ. ටිකක් ගුරුවරුන්ට සද්ද දාන අය ඉන්නේ. ඒ නිසා ඔයාලා මේ සද්ද දානේවට බය වෙන්න එපා. ඔයාලා උපාධිධාරීන් දේශපාලන පත්තු ඉන්නේ වෙයි. ඒ නිසා ඔයාලා පෞරුෂයක් තියාගෙන අදාළ පරිදි මැදිහත් වෙන්න. අර දෙකට නැවිලා සර් බෝර් ගාගෙන යන්න එපා. ඒ නිසා ඒවට අදාළ නිශ්චිතව පෞරුෂයකින් ගැටලු ඉදිරිපත් කරන්න. ඇත්ත ගැටලුවක් නම් ඒවට මැදිහත් වීමක් කරන්න පුළුවන්. අපි ට්‍රේනින් වුණ ආයතනයේම ඩීఓ ඉල්ලීම් කරලත් අපි ට්‍රේනින් වුණ ආයතනයේම ස්ථිර වෙන්න බැරිද? ඔව් දැනට ඔයාලට ස්ථිර හරි తాවකාලික අනුයම් ලිපි ලැබිලා ඇති. මම හිතන්නේ අපිට අද දවසේ ටිකක් අපි වැඩිපුර සාකච්ඡා කරා මේ කාලෙකින් තියෙන ගැටලු ගොඩක් තියෙනවා. අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සියලු ගැටලු අපි හෙට රාජ්‍ය සේවා පළාත් සභාව හා පළාත් පණ අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ ජාතික පාසල් ගැටලු අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම පළාත් සභාවල තියෙන ගැටලු නැවත අපි ඔවුන්ට දැනුවත් කරනවා. අපි සාකච්ඡාවලට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගැටලුවක් වෙන්න එපා. 2020 සැප්තැම්බර් 3 බඳව ගත්තා ජනවාරි 3ටම ස්ථිර වෙනවා. ඒ වගේම අප්‍රේල් කණ්ඩායම ඒ ස්ථිර වෙන අනුයුක්ත ලිපි ලැබිලා නැත්නම් ප්‍රමාදයක් තියෙනනම් ඒක මේ සතිය ඇතුළේ මොකද දවස් 4ක නිවාඩුවක් තිබුණා කියලා අමතක කරන්න එපා. ඒ දවස් 4 නිවාඩුවේ අපි මේ සිළු දෙම අපි වගේම තමයි ඔවුන් නිවාඩුයි. එතකොට අනවශ්‍ය කරුණු අර අමාත්‍යාංශයෙන් දාපු Google ෆෝම් එකේ පුරවන්න එපා. ඒ නිසා අපි හෙටින් පස්සේ වුණත් අපිට තියෙන ගැටලු විධිමත් ඉදිරිපත් කරන්න. ඔබට තියෙන ගැටලු වලට උත්තර ඔබ දන්නව නම් සමහර ගෲප් වල දාන ගැටලු වලට උත්තර ඔබ දන්නව නම් අපිම කියනකම් ඉන්න එපා. ඔබ ඒවට උත්තර දෙන්න. ඒක ගැටලුවක් නෑ, බය වෙන්න එපා. ඒ ගැටලු කියන තොරතුරු තියෙන අය පස්සේ පන්නන්න එපා. ඒ නිසා අපි ඒකබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථාන විදිහට ඒකබද්ධ අභ්‍යාසලාභී එකමුතු විදිහට ඔබට ස්ථිරපත් වීමක් අවසාන දීලා රාජ්‍යසේවයට ඇතුළත් වෙනකනුත් ඇතුළත් වුණාට පස්සෙත් ඔබ වෙනුවෙන් ඒ සියලු ඒවාට මැදිහත් වෙනවා. ඔබට සුබ දවසක්. අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.